ආයුබෝවන් ළමයි. එහෙනම් අපි අද කතා කරන්නේ මෙන්න මේ දිග කියන පාඩමේ ඊළඟ කොටස. අපි කලින් වීඩියෝ එකේදී දිග පිළිබඳව කතා කරා. ඒ වගේම ඊට අදාළ යම් ගැටලු කීපයකුත් සාකච්ඡා කරා. අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ සෙන්ටිමීටර් මීටර් කිරීම. ඉතින් කලින් වීඩියෝ එකේදී අන්තිමට අපි මොනවද කරේ? මීටර් සෙන්ටිමීටර් කිරීම සම්බන්ධයෙන් කතා කරා. ඒ ආශ්‍රිත ගැටලු කියපු කතා කරා නේද? හරි, එහෙනම් අපි බලමු මෙන්න මේ සෙන්ටිමීටර් මීටර් කිරීම. දැන් ඔයාලා දන්නවා මේ සෙන්ටිමීටර් සහ මීටර් අතර සම්බන්ධතාවය මම එදා දුන්නා ඒකෙදී. මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100යි කියලා. හරිද? මෙන්න මේ නැවත මතක් කිරීමක් කරගන්න. මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේ. හරි, දැන් මෙන්න මෙතෙන්දි බලන්න සෙන්ටිමීටර් මීටර් කරන්න. දැන් සෙන්ටිමීටර වලින් දුන්නොතින් අපිට ඒක මීටර් කරන්න දැනගන්න ඕන. ඉතින් ළමයි බලන්න දැන් මෙතන කියන විදිහට සෙන්ටිමීටර් 100ක් කියන්නේ මීටර් කීයක්ද? මීටර් එකක් නේ. දැන් මේකේ අනිත් පැත්ත මම මේ ගත්තේ. එහෙමනම් කියන්න බලන්න සෙන්ටිමීටර් 200ක්. සෙන්ටිමීටර් 100ක් මීටර් එකයි නම් සෙන්ටිමීටර් 200ක් කියන්නේ මීටර් දෙකක්. ඒ විදිහට ගත්තොත් සෙන්ටිමීටර් 300ක් කියන්නේ කීයද? මීටර් 3ක්. නේද? හරි, එහෙනම් බලමු සෙන්ටිමීටර් 700ක් කියන්නේ කොච්චරද එහෙනම්? මීටර් 7ක් නේ. හරි, දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? බලන්න මෙන්න මේකේ තියෙන බිංදු දෙක 707 වෙලානේ. මේ බිංදු දෙක නැති වෙලා ගිහින්. බිංදු දෙක නැති වෙලා මේ බලන්න මේ හැම එකෙම මේ අවසානයේ බිංදු දෙක නැති වෙලා. බිංදු දෙක නැති වෙනවා කියන්නේ මොකද්ද මේ කරලා තියෙන්නේ? 100න් බෙදලා තියෙන්නේ ළමයි. 100න් බෙදලා. එහෙමනම් සෙන්ටිමීටර් මීටර් කරන්න මොකද කරන්නේ? සෙන්ටිමීටර් මීටර් කිරීමට 100න් බෙදිය යුතුය. 100න් මොකද කරන්න ඕන? 100න් බෙදිය යුතුය. හරිද? එහෙනම් පොඩ්ඩක් මේ ටික සටහන් කරගන්න. මෙතෙන්ට එනකන් ලියලා මෙන්න මේක ලියා ගන්න. සෙන්ටිමීටර් මීටර් කිරීමට 100න් බෙදිය යුතුය. හරි. එහෙමනම් ඔය ටික සටහන් කරගන්නකො. හරි ළමයි. එහෙමනම් මෙන්න මේ බෝඩ් එකේ දාලා තියෙන ගණන් ටික පොඩ්ඩක් බලන්න. මේ සියලු මේවා දීලා තියෙන සෙන්ටිමීටර වලින්. මෙන්න මේවා මීටර වලට හරවන්න. එතන පළවෙනි එක බලන්න 7200. ඒ ඔයාලට පේනවා මේකේ මොකද්ද මේ අවසානයේ බිංදු දෙකක් තියෙනවනේ. ඉතින් මෙන්න මේ වගේ අවසානයේට බිංදු දෙකක් තියෙනවා නම් බිංදු අඩුම ගානේ බිංදු දෙකක් තියෙනවා නම් ඉතාම පහසුවෙන් මේක මීටර වලට හරවන්න පුළුවන්. මීටර කරන්න අපි මොකද්ද කරන්නේ? 100න් බෙදන්න ඕන නේද? 100න් බෙදන්න. එහෙනම් මේක 100න් බෙදන්න. 100න් බෙදනවා කියන්නේ මේ අවසාන බිංදු දෙකට මේ බිංදු දෙක කපලා යනවා කියන්නේ අවසාන බිංදු දෙක නැති වෙනවා. එහෙමනම් මෙතන එනවා කීයක්ද? 72යි මීටර. ඔන්න බලන්න. අවසානට බිංදු දෙකක් එනවා නම් අපිට ඊටාම පහසුවෙන් මීටර වලට හරව ගන්න පුළුවන්. බලන්න ප්‍රශ්නාංක 2 5000 සෙන්ටිමීටර. එහෙමනම් මීටර කරන්න මොකද්ද කරන්නේ? 100න් බෙදන්න. 100න් බෙදුවම බිංදු දෙක කපලා යනවා. මීටර 50ක් එනවා. මීටර් 50ක් එනවා. ප්‍රශ්නාංක 3ට යම්. මේක තියෙන බලන්න මේ 430යි. 430යි සෙන්ටිමීටර. හරිද? දැන් ළමයි මෙන්න මෙතන මේ අවසානට බිංදු දෙකක් නැහැනේ. ඉතින් මේකත් මීටර කරන්න නම් අපි කරන්න ඕන 100න් බෙදෙන එක. 100න් බෙදනවා. හැබැයි කැපෙන්න බිංදු දෙකක් නැහැ. බිංදු දෙකක් නැහැ ළමයි. මෙතන ඕනනම් එක බිංදුවක් නම් කපන්න පුළුවන්. අවශ්‍ය නම් එක බිංදුවක් කපලා ගන්න පුළුවන්. එතකොට කීයද ඉතුරු වෙන්නේ? 43 බෙදීම 10යි. හරිද? 43 10න් බෙදන්න ඕනේ එතකොට. හරි ළමයි දැන් බලන්න මෙන්න මේ 10න් බෙදද්දී හෝ 100න් බෙදද්දී හෝ 1000න් බෙදද්දී 10 ගුණාකාර වලින් බෙදද්දී මම පොඩක් මෙන්න මෙතනින් දාන්නම් සටහන 100 ගුණාකාර වලින් බෙදද්දී මම කියලා දීලා ඇති අපි තුමු 50 525 කියලා මෙන්න මේක බෙදන 100ෙන්. හරිද ළමයි? බෙදද්දි වෙන්නේ දශම තිත බිංදු ගානට මේ පැත්තට යනවා අඩු වෙන පැත්තට. ඒ කියන්නේ වම් අත පැත්තට යනවා දශම තිත. දැන් බලන්න මේ 100ෙන් බෙදනවා කියන්නේ බිංදු දෙකක් නේ. එහෙනම් දශම තිත මේ වම් පැත්තට දෙකක් පනින්න ඕන. දැන් ළමයිට ප්‍රශ්නය මේකේ කොහෙද දශම තිතක් තියෙන්නේ කියලා. මම කිව්වා ඕනෑම පූර්ණ සංඛ්‍යාවක දශම තිත තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් මේක 525.0 විදියට තියෙන්නේ.
ලිව්වේ නැතුණාට එහෙම තියෙන. ඉතින් ඕනනම් එහෙම ලියා ගන්න හැකි. හේතුව ඒක ලියන්නේ නැති ඉතින් මෙතන බිඳුවේ වටිනාකමක් නැති හින්දා. හරිද? හරි. ඔන්න ඕනම පූර්ණ සංඛ්‍යාවක මෙතන කෙලවරේ තමයි දශම දෙක තියන්නේ. එහෙමනම් දැන් බලන්න 100ෙන් බෙදනවා කියන්නේ මෙතන තියෙන එක්කෙනා මෙහෙට දෙකක් යන්න ඕනේ. 1යි 2යි 100 බිඳු 2යිනේ. එහෙනම් දෙකක් යනවා. මෙතන තියෙන දශම දෙක නැති වෙලා මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 5.2යි 5යි බිඳුවනේ. මේ බිඳුව ලියන්න අවශ්‍ය නැහැ. දශම සංපැත්තේ මේ සංඛ්‍යාවෙන් පිටිපස්සේ තියෙන ඒ වගේ වටිනාකමකුත් නැහැ. හරි. එහෙනම් 5.2යි 5 ඉන්නේ. ඔය එක. තව ඔය විදිහට ගත්තොත් අපි තුමු 35 කියලා. 35 බෙදන්න ඕන 100ෙන්. ඔන්න බලන්න ළමයි. 35 100ෙන් බෙදන්න ඕන. එතකොට බලන්න දශම තිත 35 දශම තිත තියෙන අනිවාර්යෙන් මෙතන. එහෙනම් මෙහෙට දෙකක් යනවා. 1යි මෙන්න මෙතෙන්ට එනවා 2යි. එතකොට ඉස්සරහට සංඛ්‍යාවක් නැති හින්දා බිඳුවක් දාගන්න. හරි. එහෙනම් මේ බිඳුවයි 3යි අතරට තමයි එන්නේ. එතකොට මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා කියන්නේ 0.3 5ක්. හරිද? ඒ ඔන්න ඔය විදිහට තමයි 10 ගුණාකාර 100 ගුණාකාර 10 ගුණාකාර වලින් බෙදන්නේ. එතකොට තමයි මේක 10න් බෙදුවොත් මොකද්ද වෙන්නේ? දශම තිත 3ක් මේ පැත්තට එනවා. 10.3යිනේ. 10න් බෙදුවොත් දශම තිත එකක් එනවා. ඔන්න මතක තියාගන්න 10න් බෙදුවොත් දශම තිත එකක් එනවා. මම තව එකක් ගන්නම් උදාහරණයක්. ඔන්න බලන්න මෙන්න මේක. 8 බෙදන්න 100ෙන්. හරිද? 8 100ෙන් බෙදන්න. එතකොට බලන්න මේ 8 දශම තිත තියෙන්නේ මෙතන 8.0 විදියටනේ තියෙන්නේ. එහෙනම් මේ තියෙන දශම තිත දෙකක් මෙහෙට යන්න එපයි. මේට දෙකක් යන සංඛ්‍යා නැති හින්දා මම බිංදු දෙකක් දාගන්නවා. බිංදු දෙකක් දාගත්ත සංඛ්‍යා නැති හින්දා. ඉතින් මේ පැත්තටත් ඕන තරම් බිංදු දාගන්න පුළුවන් සංඛ්‍යාවක. හරි දැන් මෙතන තියෙන දශම තිත දෙකක් මෙහෙට පනින්න 1යි 2යි මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 0.8යි තව බිංදුවක් එනවා. ඒ බිංදුවේ වටිනාකමක් නෑ දශම තිතෙන් මේ පැත්තේ. හරි එහෙනම් ඔන්න ওই විදිහට තමයි එන්නේ. ඉතින් ওই විදිහට කෙටි ක්‍රමයකින් අපිට දශම මේ සංඛ්‍යා බෙදීම් කරන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න දැන් මෙන්න මේකේ 43 10න් බෙදන්න. එහෙනම් 43 දශම තිත තියෙන්නේ මෙන්න මෙතන 43.0 විදිහටනේ තියෙන්නේ. මෙතන තියෙන දශම තිත 10න් බෙදනවා කියන්නේ දශම ස්ථාන එකක් පිටිපස්සට පයින්නවා මෙතෙන්ට එනවා එහෙනම්. එතකොට කීයක් එනවද? 4.3යි බිංදුවක් එනවා. එහෙනම් උත්තරේ කීයද? 4.3ක් එනවා. හරිද? අපි යම් 4 වෙනි ප්‍රශ්නෙට මෙන්න බලන්න 4 වෙනි එකේ තියෙන 885 බෙදන්න ඕන එහෙනම් කීයෙන්ද? 100ෙන් සෙන්ටිමීටර් මීටර ගාන 100ෙන් බෙදන්න ඕන. හරි දැන් 885 දශම තිත තියෙන්නේ මෙතනනේ ළමයි. මෙතන තියෙන එක්කෙනා 100ෙන් බෙදනකොට මේ පැත්තට දෙකක් යනවා. 1යි 2යි කියන්නේ මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 8.5 මීටර එනවා. හරිද? මෙතන ඒකක දාන්න මීටර. ඉතින් මේ විදිහට කෙටි ක්‍රමයෙන් බෙදෙන්න ඉතාම පහසුයිනේ. ඉතාම පහසුයි. හරි මේකත් බලමු බෙදමු 100ෙන්. ඉතින් 9ට පුළුවන් ඕනනම් මේ බිංදුවර බිංදුවක් කපන්න. එතකොට කැපුවට පස්සේ 10ෙන් බෙදන් තියෙන නැත්තම් නිකම්ම වුණත් දශම තිත දෙපාරක් ගෙනිච්චනම් හරි. මෙතන තියෙන දශම තිත 100ෙන් බෙදනවා කියන්නේ දෙකක් මෙහෙට යනවා. 1යි 2යි එහෙනම් මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 20.6යි බිංදුව නෙන්නේ මීටර. ඉතින් ළමයි මම කිව්වා දශම තිතෙන් දකුණු පැත්තේ සංඛ්‍යාවකට පස්සේ බිංදු තිබුණොත් වටිනාකමක් නෑ. එහෙනම් මේ බිංදුව අයින් කරන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් 20.6යි මීටර කියලා. හරිද? මේ බිංදුවේ වටිනාකමක් නෑ. ඊළඟට බලමු 6 වෙනි එක සෙන්ටිමීටර් 65. එහෙනම් මේක බෙදමු 100ෙන්. මීටර කරන්න 100ෙන් බෙදන්න ඕන. හරිද? මම ඊළඟ පෙළේ ලියන්න. 65 බෙදන්නම් 100ෙන්. එතන මීටර වෙනවා. දැන් 65 දශම තිත තියෙන්නේ මෙතනනේ. මෙතන තියෙන එක්කෙනා දෙකක් මෙහෙට යනවා. මම ඉස්සරහට බිංදුවක් දාගන්නවා. 65 ඉස්සරහට බිංදුවක් දාගත්තා. එතකොට දශම තිත 1යි 2යි මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 0.6යි 5. 0.6යි 5ක් තමයි ඒ. 7 වෙනි එක 8 බෙදන්න 100ෙන්. 8 බෙදන 100ෙන්. දැන් 8 දශම තිත තියෙන්නේ මෙතනනේ 8.0ක් විදියට. ඉතින් මෙතන තියෙන දශම තිත මෙහෙට දෙකක් එනවා. මම ඉස්සරහට බිංදු ටිකක් දාගන්නවා. එහෙනම් මෙතන තියෙන එක 1යි 2යි මෙන්න මෙතෙන්ට එනවා. එතකොට උත්තරේ කීයද? 0.08යි මීටර. ඔන්න බලන්න.
එතන මේකත් මීටර. අන්න බලන්න ඉතාලම පහසුයි ඔය විදිහට බෙදන්න ගත්තා. ඔය ටික සටහන් කරගන්න. මේ බලන්න මේ මාතෘකාව ලියා ගන්න. සෙන්ටිමීටර් සහ මිලිමීටර් වලින් දක්වන්න. හරිද? දැන් මෙන්න මේ දීලා තියෙන ගණන් ටික බලන්න මේ මිලිමීටර් වලින් තියෙන්නේ. මෙන්න මේ මිලිමීටර් තියෙන ඒවා සෙන්ටිමීටර් හා මිලිමීටර් වලින් ලියනවා. බලමු මේ ගණන් ටික කරන විදිය. බලන්න 16 මිලිමීටර්. ඉතින් ළමයිට මතක ඇති මේක මේ ඔයාලට මතකයිද සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිමීටර් කීයක්ද කියලා? මිලිමීටර් 10ක්. මම කිව්වා මේක මතක තියාගන්න විදියක උතර අඩනෝලේ බලන්න සෙන්ටිමීටර් එකක් කොටස් 10කට බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ මිලිමීටර් 10කට තමයි බෙදලා තියෙන්නේ. හරිද? එහෙමනම් මේ ළමයි බලන්න මේක ලියා ගන්න 10 ගුණාකාරයකුත් එක්ක. 10 ගුණාකාර කියන්නේ මොනවද කියලා මතකයිනේ. 10 20 30 40 50 60 70 80 100 110 120 ඔන්න විදියට තමයි 10 ගුණාකාරය එන්නේ. හරි. ඉතින් මේක ලියා ගන්න 10 ගුණාකාරයක් එකතු කිරීමක් අනිත් එක ලියන්න ඕන අනිවාර්යෙන් 10ට වඩා අඩු සංඛ්‍යාවක්. එහෙනම් බලන්න මේ 16 ලියනවා අපි කොහොමද? 10 එකතු කිරීම 6 කියලා. 10යි මිලිමීටර් එකතු කිරීම 6යි මිලිමීටර්නේ. හරි. 10යි මිලිමීටර් එකතු කිරීම 6යි මිලිමීටර්. දෙන්නම එකම එකකේ. ඒතර 10 6 කියලා 16. දැන් ළමයි දන්නවා මිලිමීටර් 10ක් කියන්නේ සෙන්ටිමීටර් වලට හරවන්න පුළුවන්. මේ 10 ගුණාකාර අපිට සෙන්ටිමීටර් කරන්න පුළුවන්. මොකද කරන්නේ මිලිමීටර් සෙන්ටිමීටර් කරන්න 10න් බෙදන්න. එමනම් 10 10න් බෙදනවා. මම මේ කොහේ හරි බෙදන්නම් මේ 10 10න් බෙදුවා මොකද්ද වෙන්නේ? බිඳුවර බිඳුවක් කපලා යනවා. එක බෙදීම එකයි කියන්නේ 1යි. එහෙමනම් කීයක් දෙන්නේ? සෙන්ටිමීටර් එකක් කියනවා. මිලිමීටර් 10ක් කියන්නේ සෙන්ටිමීටර් 1යි. එකට එකතු කරන්න ඕන මිලිමීටර් 6ක්. එතකොට කොහොමද එන්නේ මේ එකතු කිරීම ලකුණු අයින් කරලා ලියන්නේ 1යි සෙන්ටිමීටර් 6යි මිලිමීටර් කියන. හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙට යම් 69 අපි ලියා ගන්න 10 ගුණාකාරයක් තමයි 60 එකතු කිරීම ඊට පස්සේ 10ට වඩා අඩු සංඛ්‍යාව 9. ඒතර බලන්න 69 69යිනේ. දැන් ළමයි මේක මේ 60 කියන එක මේක 10 ගුණාකාරය අපිට පුළුවන් මේක මොකක් කරන්නද 10න් බෙදුවාම සෙන්ටිමීටර් කරන්න පුළුවන්. 60 10න් බෙදුවොත් මොකද්ද වෙන්නේ? මේ අවසාන බිඳුව කපල යනවා. කීයක් එනවද? 6ක් එනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 6 එකතු කිරීම මෙතන 9යි මිලිමීටර්. එහෙනම් මේ එකතු කිරීම ලකුණු අයින් කරලා ලියනවා සෙන්ටිමීටර් 6යි මිලිමීටර් 9යි. ඔන්න සෙන්ටිමීටර් සහ මිලිමීටර් වලින්. මේක බලමු 131 කියන්නේ 130 ධන 1. එහෙනම් මම මේක ලියනවා 130යි මිලිමීටර් එකතු කිරීම 1යි මිලිමීටර්. 130 මිලිමීටර් සෙන්ටිමීටර් කරන්න මොකද කරන්නේ 10න් බෙදන්න. දැන් බෙදු ගමන් මොකද මේ අවසාන බිඳුව අයින් වෙලා ඉතුරු වෙන්නේ 13. එහෙනම් සෙන්ටිමීටර් 13 එකතු කිරීම 1යි මිලිමීටර් එනවා. එතකොට සෙන්ටිමීටර් 13යි මිලිමීටර් 1. හරිද? ඔන්න ඔය විදිහට තමයි එන්නේ. අපි යන් ඊට පස්සේ ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 තියෙන්නේ 962යි මිලිමීටර්. 962 කියන්නේ 960 මිලිමීටර් එකතු කිරීම 2යි මිලිමීටර්. හරිද? එතකොට මේ 960 බෙදන්න පුළුවන් 10න්. 10න් බෙදුව ගමන් සෙන්ටිමීටර් වෙනවා. 10න් බෙදුව මොකද වෙන්නේ? මේ අවසාන බිඳුව අයින් වෙනවා. ඒ කියන්නේ 96ක් තමයි එන්නේ. 96 එකතු කිරීම 2යි මිලිමීටර්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 96යි මිලිමීටර් 2. ඊළඟ ගානයන් 2634 නේ. මේක 10 ගුණාකාරයක් කියන්නේ අවසානයේට එක බිඳුවක් කරේ විදිහට ලියා ගන්න ඕන. එතකොට මේක කීයද එන්නේ 2630. 2630 මිලිමීටර් එකතු කිරීම 4යි මිලිමීටර්. හරි. දැන් එමනම් මේක සෙන්ටිමීටර් කරන්න 10න් බෙදන්න. එතකොට එනවා 263ක් මේ අවසාන බිඳුව කපලා යනවනේ. සෙන්ටිමීටර් එකතු කිරීම 4යි මිලිමීටර්. එතකොට එනවා 263යි සෙන්ටිමීටර් 4යි මිලිමීටර්. ඔය ටික සටහන් කරගමු. ඊළඟ මාතෘකාව ලියා ගන්න මීටර් හා සෙන්ටිමීටර වලින් දක්වන්න. මීටර් හා සෙන්ටිමීටර වලින්. ඒතර මෙන්න මේ ගණන් ටික බලන්න මේ සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. මේවා මීටර් හා සෙන්ටිමීටර වලින් දක්වන්න. හරි දැන් ළමයින්ට මතක ඇති මීටර් සෙන්ටිමීටර කරන්න මොකද්ද කරන්නේ 100න් වැඩි කරා. සෙන්ටිමීටර මීටර කරන්න 100න් බෙදුවනේ.
එයින් එකක් මොකක් හරි මතක තියාගන්න. දැන් මේක බලමු එහෙනම් මේ 109 කලින් ආකාරයමයි මේක ලියා ගන්න 100 ගුණාකාරයක් එකතු කිරීම 100ට වඩා අඩු සංඛ්‍යාවක් විදියට. ඒ ළමයි 100 ගුණාකාරයක් කියන්නේ අවසානයේට අනිවාර්යෙන් බිංදු දෙකක් හෝ බිංදු දෙකට වඩා වැඩියෙන් තියෙන්න ඕන. අනිවාර්යෙන් බිංදු දෙකක් තියෙන අඩුම. ඊට වඩා එක්ක වැඩි වෙන්න ඕන. එහෙනම් 100 ගුණාකාර මොනවද? 100 200 300 400 500 600 700 800 900 1000 1100 1200 ඔය විදිහට ඔය තමයි 100 ගුණාකාර කියන්නේ. හරිද? එහෙනම් මේක මම ලියා ගන්නවා 100 109 කියන්නේ 100 එකතු කිරීම 9 නේ. 109 එකතු වුණාම 109ක් එන්නේ. දැන් බලන්න මෙන්න මෙතන මේ 100 ගුණාකාරය තියෙනනේ. මේ 100 ගුණාකාරය මීටර කරන්න. මීටර කරන්න මොකද්ද කරන්නේ? සෙන්ටිමීටර මීටර කරන්න 100ෙන් බෙදනවා. 100ෙන් බෙදනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මේ අවසානයේ තියෙන බිංදු දෙක නැති වෙලා යනවා. මේ බිංදු දෙක කපලා යනවානේ. එහෙමනම් අපිට පුළුවන් මේක එකෙන් එක බෙදුවාම 1යි. කීයද? මීටර 1යි. සෙන්ටිමීටර 100 කියන්නේ මීටර 1යි. එකතු කිරීම මෙතන තියෙන්නේ කීයද? 9 සෙන්ටිමීටර. ඒක හැමම තියන්න. එහෙනම් දැන් මේක ලියන්න පුළුවන් එකතු කිරීම අයින් කළා මීටර 1යි සෙන්ටිමීටර 9යි කිය. හරිද? මීටර හා සෙන්ටිමීටර වලට. ඊළඟට යන 265 සෙන්ටිමීටර. ඉතින් මේක 100 ගුණාකාරයක් විදිහට ලියුවොත් 265 කියන්නේ මතකද 100 ගුණාකාරය 100 200 300 400. එහෙනම් මේක ලියන්න පුළුවන් 200 එකතු කිරීම 65. 265 එන්නේ එහෙමයි 200යි 65යි එකතු කරන්න. හරි දැන් මෙන්න මේ 200 මේක 100 ගුණාකාරය නෙමේක මේක මීටර කරන්න පුළුවන් 100ෙන් බෙදන්න 200 100ෙන් බෙදන්න. එතකොට ඕනම එකක් 100ෙන් බෙදද්දි මොකද වෙන්නේ? මේ අවසාන බිංදු දෙක නැති වෙලා යනවා. එහෙනම් එකපාරම ලියන්නම් බිංදු දෙක අයින් කරාම 2 මීටර 2යි 65යි සෙන්ටිමීටර. එතකොට ලියන්න පුළුවන් මීටර 2යි 65යි සෙන්ටිමීටර කියලා. හරිද? ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. මේකේ තියෙන 889 889 අපිට ලියන්න පුළුවන් 800 ධන 89 කියලා. එතන මේක මෙතන මීටර කියලා තියෙන්න ඕන. සෝරි සෙන්ටිමීටර. මෙතන 89යි සෙන්ටිමීටර. දැන් මේක මීටර කරන්න 100ෙන් බෙදන්න බිංදු දෙක කපලා යනවා 8යි. මීටර 8 එකතු කිරීම මෙතන එන්නේ කීයද? ඒක හැමම දාන්න 89යි සෙන්ටිමීටර. ඒ කියන්නේ මීටර 8යි 89යි සෙන්ටිමීටර තමයි අවසාන උත්තරය එන්නේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට යන් 2601යි 2601 ලියන්න පුළුවන් අපිට 100 ගුණාකාරයක් විදිහට 2600 එකතු කිරීම ඒකට තව කීයක්ද? එකක් එකතු කරන්න. එතකොට 2601යි. මේ පැත්ත මීටර කරන්න 100ෙන් බෙදන්න. බිංදු දෙක කපලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 26. මීටර 26 එකතු කිරීම සෙන්ටිමීටර 1යි. කියන්නේ මීටර 26යි සෙන්ටිමීටර 1යි එන්නේ. හරිද? ඊළඟ බලමු 5769. මේක ලියන්න පුළුවන් 5700 මේ සෙන්ටිමීටර එකතු කිරීම 69යි සෙන්ටිමීටර. 5700 මීටර කරන්න 100ෙන් බෙදන්න. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 57 ධන 69යි සෙන්ටිමීටර. එහෙනම් 57යි මීටර 69යි සෙන්ටිමීටර එනවා. ඊළඟට තියෙනවා 10005 10000 ගුණාකාරයක් විදිහට ලියුවොත් 10000ට එකතු කරන්න 100ට වඩා අඩු සංඛ්‍යාවක් කියන්නේ 5 නේ මෙතන එන්නේ 5. නම් 10000 අපිට පුළුවන් මීටර කරන්න 10000 100ෙන් බෙදන්න. 100ෙන් බෙදද්දී බිංදු දෙකක් නැති වෙලා යනවා. අවසාන බිංදු දෙක අයින් කරන්න. ඒතර මේ දෙක අයින් වෙනවා. ඉතුරු වෙන්නේ 100 මීටර 100 ධන 5යි සෙන්ටිමීටර. කියන්නේ 100යි මීටර 5යි සෙන්ටිමීටර. හරි නේද ළමයි? තේරුණා නේද? එහෙනම් මේ ඩිය සටහන් කරගන්න. හරි ඊළඟ අනුමාත්‍රිකාව මීටර හා කිලෝමීටර අතර සම්බන්ධතාව. බලමු මෙන්න මේ මීටර කීයක්ද කිලෝමීටර එකක් වෙන්නේ කියලා. කිලෝමීටර කියන එක කියලා ළමයි අහලා තියෙනව නේද? මාර්ගවල දුර මනින්න ගොඩක් වෙලාවට කිලෝමීටර තමයි පාවිච්චි කරන්නේ. එහෙමනම් මෙන්න මේ කිලෝමීටර එකක් කියලා කියන්නේ ළමයි කිලෝමීටර එකක් සමාන වෙනවා මීටර 1000කට. मीटर කීයකටද? මීටර 1000කට. මතක තියාගන්න. කිලෝමීටර මේ km කියන්නේ කිලෝමීටර. km කියන්නේ කිලෝමීටර. කිලෝමීටර එකක් සමානයි 1000යි මීටර. මීටර 1000කට
සමාන වෙනවා කිලෝමීටර් 1ක්. මේක සටහන් කරගන්න ලියලා මේක කොටු කරගන්න. ඊළඟට මෙන්න මේ පොඩි මාතෘකාව ලියා ගන්න අනුමාතෘකාව කිලෝමීටර් මීටර් වලට හැරවීම. කිලෝමීටර් මීටර් වලට හැරවීම. බලමු කොහොමද මේ කිලෝමීටර් මීටර් වලට හරවන්නේ කියලා. ඉතින් ළමයි දැනටමත් දන්නවා කිලෝමීටර් 1ක් කියන්නේ මීටර් කීයක්ද? මීටර් 1000ක්. හරි. එහෙනම් කිලෝමීටර් 2ක් කීයද? මීටර් කීයද? මීටර් 2000යි. 1ක් 1000 නම් 2ක් 2000යි. එහෙනම් බලමු කිලෝමීටර් 3ක් කියන්නේ මීටර් 3000ක්. මීටර් 3000ක්. ඔය විදිහට බැලුවොත් කිලෝමීටර් 7ක් කියන්නේ කීයද එහෙනම්? කිලෝමීටර් 7ක් කියන්නේ මීටර් 7000ක්. දැන් බලන්න මේකේ වෙලා තියෙන දේ මොකද්ද කියලා. 1000 වෙලා නේද මේ හැම එකේම අවසානයේ බිංදු 3ක් තියෙනවා. එමනම් අවසානයේ බිංදු 3ක් එන්න නම් මොකද්ද වෙන්න ඕන? ඒ සංඛ්‍යාව 1000න් ගුණ වෙන්න ඕන නේද? එහෙමනම් ළමයි කිලෝමීටර් මීටර් කිරීමට මොකද්ද කරන්න ඕන? 1000න් ගුණ කරන්න ඕන. 1000න් ගුණ කළ යුතුය. මේ ටික ලියාගෙන මෙන්න මේක තරුවක් දාලා ලියා ගන්න. කිලෝමීටර් මීටර් කිරීමට 1000න් ගුණ කළ යුතුය. හරි මෙන්න මේ යටතේ මේ ගණන් දෙක බලමු. කිලෝමීටර් අපිට ඕන 9ක්. 9යි කිලෝමීටර්. එහෙනම් මේක මීටර් කරන්න මොකද්ද කරන්නේ? 9 වැඩි කරන්න 1000න්. 1000න් වැඩි කරනවා කියන්නේ ඊටාම සරලයි. මොකද්ද වෙන්නේ? සංඛ්‍යාවේ අගට ඉලක්ක බිංදු 3ක් එනවා. එහෙනම් මෙතන 9 ලියලා අගට බිංදු 3ක් දාන්න මීටර් 9000ක් එනවා. තව ගණනක් බලමු. 26යි කිලෝමීටර්. කිලෝමීටර් 26යි. එහෙනම් මේක මේ 26 වැඩි කරන්න කීයෙන්ද? 1000න්. මීටර් කරන්න 1000න් වැඩි කරන්න ඕන. එහෙනම් 26 ලියලා අගට බිංදු 3ක් දාන්න මීටර් 2000 කීයක් කරාද? මීටර් 26000ක් එනවා. තව එකක් බලමු. 3500යි කිලෝමීටර්. කිලෝමීටර් 3500ක්. දැන් එහෙනම් මේක මීටර් කරන්න මොකද්ද කරන්නේ? 1000න් ගුණ කරන්න. 3500 ගුණ කරන්න 1000න්. 10න් ගුණ කරනවා කියන්නේ එච්චර අමාරු දෙයක් නෙවෙයි. අවසානයේට බිංදු 3ක් දාන්න තියෙන්නේ. එවනම් 3500 ලියලා අවසානයේට බිංදු 3ක් දාන්න ඕන. හරිද? ඔය ටික සටහන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ගණන් ටික බලන්න. කිලෝමීටර වලින් දීලා තියෙන්නේ මේක සමහරව කිලෝමීටරුයි මීටරුයි දෙකම තියෙනවා. මේ සියලුම ඒවා මීටර වලින් හරවන්න. මීටර වලට හරවන්න. ඔන්න මාතෘකාව ඔන්න ලියා ගන්න. මීටර වලට හරවන්න මේ ටික. මෙතන කිලෝමීටර විතරක් නම් මීටර හරවන්න ඉතාම පහසුයි. වැඩි කරන්න කීයෙන්ද? 1000න් වැඩි කරන්න. 1000න් වැඩි කරනවා කියන්නේ අගට බිංදු 3ක් එන. එහෙනම් 14යි බිංදු 3ක් දාන්න 14000ක් එනවා මීටර. දෙවැනි එක කිලෝමීටර් සහ මීටර් දෙකෙන්ම තියෙනවා. මේක මීටර වලට හරවන්න ඕන ළමයි. දැන් මම මේක ලියා ගන්නවා කිලෝමීටර් 5 එකතු කිරීම 450යි මීටර කියලා. හරිද? ඔය විදිහට එකතු කිරීම ලකුණක් දාලා ලියන්න පුළුවන් නේ. දැන් එහෙනම් මෙතන මේ කිලෝමීටර් මීටර කරන්න. කිලෝමීටර් 5ක් මීටර කරන්න නම් 5 10න් වැඩි කරන්න. 5 10න් වැඩි කරනවා කියන්නේ 5000යි. යකට බිංදු 3ක් එනවා. එකතු කරන්න ඒකට 450යි මීටර. 5000යි 450යි එකතු වුණාම 5450යි මීටර එනවා. 5450යි මීටර. ප්‍රශ්නාංක 3ට යම් මෙන්න මේක දශම ගාණක්. මේක පොතේත් නෑ. පොතේ වගේ ගණන් දීලා නැති වෙයි සමහරට. ඒ වුණාට අපි බලමු මේ වගේ ගණන් හදන විදිය. මේක අමාරු නෑ ළමයි. මේක 10 ගුණාකාර වලින් ගුණ කිරීමක් නේ තියෙන්නේ. මේක වැඩි කරන්න ඕන කීයෙන්ද? 1000න් තමයි අපි වැඩි කරන්න ඕනනේ. කිලෝමීටර් මීටර කරන්න 1000න් වැඩි කරන්න ඕන. ඒතර මම කියලා දීලා ඇති වැඩි කරද්දී 10 ගුණාකාර වලින් වැඩි කරද්දී බිංදු ගානට දශම තිත ඉස්සරහට යනවා. දකුණු පැත්තට යනවා. මෙතන බිංදු 3යි නම් දශම තිත 3ක් දකුණු පැත්තට යන්න. ඒතර මෙතන 3ක් යන්න නෑනේ. 1යි 2යි. 3ක් යන්න නැති නිසා මම තව බිංදුවක් දාගන්න. මෙන්න මෙතනම දාගමු බිංදුව. ඔන්න දශම තිතෙන් 3ක් තියෙන්න ඕන දකුණු පැත්තේ. එතකොට ලේසි. හරි. දැන් එන මෙතන තියෙන දශම තිත 3ක් යන්න ඕන 10න් ගුණ කරද්දී මෙතෙන්ට ආව 1යි, මෙතෙන්ට ආව 2යි මෙන්න මෙතෙන්ට එනවා. මෙතන තියෙන දශම තිත නැති වෙලා මෙතෙන්ට එනවා. ඒ කියන්නේ කීයද? 3650යි දශම මේ පැත්තේ මුකුත් නැති හින්දා බිංදුවක් දාන්න.
ඉතින් 3650යි දශම බිංදුව කියන්නේ 3650ම තමයි. මේ දශම බිංදුවේ වටිනාකමක් නැති වෙලා යන නම් උත්තරේ කීයද? 3650 මීටර. ඊළඟට මේක බලමු 23යි කිලෝමීටර් 65යි මීටර. කිලෝමීටර් සහ මීටර දෙවර්ගෙම තිබ්බොත් මේ දෙන්න එකතු කිරීමක් විදියට ලියා ගන්න මුලින්ම 65යි මීටර. දැන් මේක කිලෝමීටර් මීටර කරන්න 10න් වැඩි කරන්න, ඒ කියන්නේ අකට බිංදු 3ක් දාන්න එකතු කිරීම 65යි මීටර. දැන් දෙන්නම මීටර නිසා එකතු කරන්න පුළුවන් 23065ක් එනවා. 23065යි මීටර. හරිද? ඊළඟ පස්වෙනි ප්‍රශ්නෙට යමු. කිලෝමීටර් 10යි මීටර 8යි කියන්නේ කිලෝමීටර් 10 එකතු කිරීම 8යි මීටරනේ. කිලෝමීටර් 10 මීටර කරන්නේ කියන්නේ 10ට බිංදු 3ක් දාන්න. 10000ක් කිලෝමීටර එකතු කිරීම මෙතන 8යි මීටර. 10000යි 8යි කියන්නේ කීයද? 10008යි මීටර. ඔන්න ඒකත් හරි. ප්‍රශ්නාංක 6 මේකත් දශම ගානක් කිලෝමීටර මීටර කරන්න තියෙන්නේ නම් මොකද කරන්නේ? මේක 10න් වැඩි කරන්න. 10න් වැඩි කරනකොට මේ 10 බිංදු 3ක් නේ, බිංදු 3 ගන්නට දශම දෙක 3ක් ඉස්සරහට යනවා, දකුණු පැත්තට යනවා. එහෙනම් මෙතෙන්ද 1යි 2යි 3යි මෙන්න මෙතෙන්ට එනවා. එතකොට 11යි මෙතන දශම තිත නැති වෙලා මෙතෙන්ට එනවා. 11263යි දශම බිංදුවනේ. හරි. එහෙනම් දශම බිංදුව කියන එක ලියන්න අවශ්‍ය නැහැ කියන්නේ 11263යි මීටර. ප්‍රශ්නාංක 7 0.2 කිලෝමීටර. ඉතින් ළමයි මේක දශම තිත පැත්තේ දකුණු පැත්තේ දශම ස්ථාන 3ක් තියෙන්න බෑ. දැන් උතන 1යි තියෙන්නේ. ඒකින්ද මම බිංදු දෙකක් දාගන්න. මෙතන ඕන තරම් බිංදු දාගන්න පුළුවන්. දශම තිතෙන් පස්සේ තියෙන සංඛ්‍යාව පිටිපස්සට ඕන තරම් බිංදු දාගන්න පුළුවන්. සංඛ්‍යාවක් නැතුණා නම් මෙතන ඕන තරම් බිංදු දාගන්නත් පුළුවන්. හරි. දැන් මේක 10න් වැඩි කරන්න. 10න් වැඩි කරන්න. එතකොට මොකක්ද වෙන්නේ? දශම තිත 3ක් මෙහෙට යන්න. 1යි 2යි 3යි මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ බිංදුවයි 2යි බිංදු දෙක නෙන්නේ. බිංදුවයි 2යි බිංදු 2යි දශම බිංදුව නෙන්නේ. ඉතින් මම මේ ඉස්සරහා බිංදුවත් අයින් කරන වටිනාකමක් නැහැ. දශම තිතේ මේ පැත්තේ බිංදුවත් අයින් කරන වටිනාකමක් නැහැ. ඒතකොට එන්නේ කීයද? 200යි මීටර. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට දැන් ඕනම ගානක් දශම නෙවෙයි ඕනෙම එකක් මෙහෙම දුන්නොත් මීටර වලට හරව ගන්න පුළුවන්. හරිද? සටහන් කරගමු. ඊළඟ අනුමාත්‍රිකාව මීටර කිලෝමීටර කිරීම. මේ බලන්න මීටර 1000ක් කියන්නේ කීයක්ද? කිලෝමීටර එකක්. දැන් කලින් දීපු සම්බන්ධතාවය මේක අනිත් පැත්ත. කිලෝමීටර එකක් මීටර 1000 කියන්නේ දුන්නේ. මීටර 1000ක් සමාන වෙන කිලෝමීටර එකකට. එහෙනම් මීටර 2000ක් කියන්නේ කීයද? කිලෝමීටර 2යි. මීටර 3000ක් කියන්නේ කිලෝමීටර 3යි. මීටර 7000ක් කියන්නේ කීයද එහෙනම්? කිලෝමීටර 7යි. දැන් බලන්න මෙතන වෙච්ච දේ. මෙතන වෙලා තියෙන්නේ මේ බිංදු 3 නැති වෙලා නේද? මීටර කිලෝමීටර වෙද්දී බිංදු 3ක් අයින් වෙනවා. බිංදු 3ක් අයින් වෙනවා කියන්නේ මොකද්ද මේ කරන්නේ? 1000න් බෙදන්න ඕන. එහෙමනම් මීටර කිලෝමීටර කිරීමට 1000න් බෙදිය යුතුය. එහෙනම් ළමයි මීටර කිලෝමීටර කරන්න 1000න් බෙදන්න ඕන. මේ ටික ලියලා මෙන්න මේක ලියා ගන්න. හරි බලමු ප්‍රශ්නාංක 1 කිලෝමීටර අපි තුමු දෙනවා 9000ක්. මීටර 9000ක්. මෙන්න මේවා කිලෝමීටර කරන්න. මීටර 9000 කිලෝමීටර කරන්න මොකද කරන්නේ? 9000 බෙදන්න එහෙනම් 1000න්. 1000න් බෙදන්න. 1000න් බෙදනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මේ අවසාන බිංදු 3 කපල යනවා. අවසානයේ තියෙන බිංදු 3 අයින් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 9 එකෙන් බෙදුවාම 9යි කිලෝමීටර 9. හරි. අන්න දෙවෙනි එක 12000 මීටර. එමනම් කිලෝමීටර කරන්න 12000 බෙදන්න 1000න්. 1000න් බෙදනකොට මේ අවසානයේ තියෙන බිංදු 3 අයින් වෙලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 12යි කිලෝමීටර. තව එකක් බලමු. ප්‍රශ්නාංක 3 බලන්න ටික ලොකු එකක්. 370000 මීටර. 370000 මීටර. මේක කිලෝමීටර කරන්න 1000න් බෙදන්න 370000 බෙදන්න 1000න්. තොර වෙන්නේ මේ අවසානයේ බිංදු 3 අයින් වෙලා යනවා. ඉතුරු වෙන්නේ කීයද? 370යි කිලෝමීටර. 370යි
කිලෝමීටර් තමයි ඉතුරු වෙන්නේ. හරිද? ඔන්න ඔය ටික සටහන් කරගන්න. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ බෝඩ් එකේ දාලා තියෙන ප්‍රශ්න ටික මේවා මේ කිලෝමීටර වලින් ලියන්න. මීටර වලින් දීලා තියෙන්නේ. පළවෙනි එක බලන්න 2600යි මීටර. 26000යි මීටර. එහෙනම් කිලෝමීටර කරන්න මොකද කරන්නේ? 1000න් බෙදන්න. 1000න් බෙදන්න. 1000න් බෙදුව ගාම මේ අවසාන බිංදු තුන කප්පල යනවා. කිලෝමීටර 26ක් ඉතුරු වෙනවා. දෙවෙනි එක 750. 750. ඒතර බලන්න මේ අවසානයේට බිංදු තුනක් තිබ්බනම් ඉතා පහසුවෙන්ම 1000න් බෙදන්න පුළුවන්. දැන් මේ ගානේ බැලුවොත් අවසානයේට බිංදු තුනක් නැහැනේ. අවසානයේ බිංදු තුනක් නැහැ. එතකොට මේක මේ දශමාකාරයට තමයි බෙදන්න වෙන්නේ. ඔන්න 1000න් බෙදනවා. ඒතර 1000න් බෙදද්දි මම කිව්වා කලින් ගානේදී දශම තිත 3ක් 1000න් නම් 3ක් මේ පැත්තට යන්න ඕන වම් පැත්තට. විශාලත්වය අඩු වෙන පැත්තට. 750 දශම තිත තියෙන්නේ මෙතන 750 දශම බිංදුවනේ. මේ දශම තිත 3ක් මෙහෙට යන්න ඕන 1000න් බෙදනකොට. එහෙමනම් මෙතෙන්ට එනවා 1යි 2යි 3යි ළමයි මෙන්න මෙතෙන්ට එනවා. ඉස්සරහට මුකුත් නැති හින්දා මම ඉස්සරහට බිංදුවක් දාගන්න. 750 ලියා ගන්න පුළුවන් බිංදුවයි 750 කියලා. හරි එහෙනම් මෙතන තියෙන දශම තිත නැති වෙලා මෙතෙන්ට එනවා. එතකොට එන්නේ කීයද? බිංදුවයි දශම 7යි 5යි බිංදුවයි බිංදුවනේ. හරිද? 7යි 5යි බිංදුව තමයි එන්නේ. ඒතර මෙතන බිංදුව දශම මෙහෙම බිංදුව ආවට මේ වගේ වටිනාකමක් තියෙනවද? නෑ. මේ දශම තිතේ මේ පැත්තේ තියෙන බිංදුව වල වටිනාකමක් එන්නේ නෑ. එහෙනම් 7යි 5යි කියලා දාන්න පුළුවන් අවසානයේ. බිංදුවයි දශම 7යි 5යි කිලෝමීටර්. හරි ඊළඟ 500යි මීටර මේක බෙදන්න 1000යි. 500 ලියන්න පුළුවන් 500යි දශම බිංදුවනේ. 500 කියන්නේ 500යි දශම බිංදුව. දශම තිත තියෙන්නේ මෙතන. අපිට 500 ඉස්සරහට බිංදුවක් දාගන්න පුළුවන්. දැන් මේක 1000න් බෙදමු. 10න් බෙදුවාම මෙතන දශම තිත යනවා 3ක් 1යි 2යි 3යි මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ බිංදුවයි දශම 5යි බිංදු 3යි. ඔන්නෝම එන්නේ. ඒතර මේ බිංදුව වල වටිනාකමක් නැහැ. මේ බිංදු තුනම අයින් කරන්න පුළුවන්. අවසානයේ එනවා බිංදුවයි දශම 5යි කිලෝමීටර එන. බිංදුවයි දශම 5යි කිලෝමීටර. ඊළඟට යන 1430 බෙදන්න 1000න් දශම තිත මෙතන තියෙන්නේ. එතන තියෙන එක නම් 3ක් මේට යන්නේ 1යි 2යි 3යි මෙන්න මෙතෙන්ට එනවා. 1.4යි 3යි බිංදුව මම බිංදුව ලියන්නේ නැහැ. ඒකේ වටිනාකමක් නැහැ. මේකෙත් බලන්න 9633 බෙදන්න 10න් 10න් බෙදුව ගමන් මෙතන තමයි දශම තිත තියෙන්නේ. මෙතන තියෙන එක නම් 3ක් යනවා. 1යි 2යි 3යි මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ 9.6යි 3යි කිලෝමීටර. තව පහසුයි. හරි දැන් මේකත් එහෙනම් 1000න් බෙදන්න කිලෝමීටර කරන්න 1000න් බෙදන්න. එතකොට දශම තිත තියෙන්නේ මෙතනනේ. මෙතන තියෙන එක නම් 3ක් මෙහෙට යනවා. 1යි 2යි 3යි මෙන්න මෙතෙන්ට එනවා. එතකොට එනවා 10යි දශම බිංදුවයි 6යි බිංදුවයි. හරි මෙතන ඉතින් මේ බිංදුවේ නම් වටිනාකමක් තියෙනවනේ. බිංදුවෙන් පස්සේ සංඛ්‍යාවක් තියෙනවනේ. මේක අයින් කරන්න බෑ. හැබැයි සංඛ්‍යාවෙන් පස්සේ බිංදුව අයින් කරන්න පුළුවන්. දශම තිතේ මේ පැත්තේ සංඛ්‍යාවලින් පස්සේ බිංදුව අයින් කරොත් වෙනවා 10යි දශම බිංදුවයි 6යි කිලෝමීටර. හරි ඔය සටහන් කරගමු. හරි බලන්න ඊළඟ ගණන් ටික මේ මීටර වලින් දක්වලා තියෙන්නේ සියලු මේවා. මේක කිලෝමීටර හා මීටර වලින් ලියන්න. කිලෝමීටර් සහ මීටර් මේ දෙකෙන්ම ලියන්න. මේ පළවෙනි එක තමයි 1009 මේක කිලෝමීටර් හා මීටර වලින් ලියද්දී 1000 ගුණාකාරයක් එකතු කිරීම 1000ට වඩා අඩු සංඛ්‍යාවක් එන විදිහට ලියාගමු. 10 ගුණාකාරයක් එකතු කිරීම 1000ට වඩා අඩු. ඒ 10 ගුණාකාරයක් විදිහට ලියන්නේ. ඒතර 10 ගුණාකාරයක් වුණාම අපිට ඒක 1000න් බෙදලා කිලෝමීටර වලට හරව ගන්න පුළුවන් නිසා. එහෙමනම් මේ 1009 කියන්නේ 1000 එකතු කිරීම 9 නේද? 1000 එකතු කිරීම 9. ඒතර 10 ගුණාකාර කියන්නේ 1000 2000 3000 4000 5000 6000 7000 8000 9000 10000 11000 12000 ඔන්න ඔය විදිහට 10 තමයි 10 ගුණාකාර කියලා කියන්නේ. දැන් එනම් මෙන්න මේ 10 ගුණාකාරය කිලෝමීටර කරන්න පුළුවන්. මේක 10න් බෙදන්න. 10න් බෙදුවාම මොකද වෙන්නේ? අවසාන බිංදු තුන නැති වෙලා යනවා.
එතකොට ඉතුරු වෙන්නේ 1 කිලෝමීටර් 1 එකතු කිරීම 9යි මීටර්. ඒ කියන්නේ එකතු කිරීම අයින් කරොත් කිලෝමීටර් 1යි මීටර් 9ක් එනවා. ප්‍රශ්නක 2 2075 10 ගුණාකාර මොනවද 1000 2000 3000 එහෙමනේ. එහෙනම් මේක 2000 එකතු කිරීම 75 2075යි. හරි දැන් මේ 2000 මේ 10 ගුණාකාර කිලෝමීටර් කරන්න 10ෙන් බෙදන්න. ඊට මේ අවසානයේ බිංදු 3 නැති වෙලා යනවා. ඉතුරු වෙන්නේ 2. කිලෝමීටර් 2 එකතු කිරීම 75යි මීටර්. ඒ කියන්නේ කිලෝමීටර් 2යි 75යි මීටර්. ඊළඟ ප්‍රශ්නාංක 3 වෙනි එකට යම් 5625. මේක ලියන්න පුළුවන් 10 ගුණාකාරය තමයි 5000 එකතු කිරීම 10ට වඩා අඩු එක තමයි 625. මේ 10 ගුණාකාරය කිලෝමීටර් කරන්න 10ෙන් බෙදන්න මේ අවසානයේ බිංදු 3 අයින් වෙනවා. මීටර් 5 එකතු කිරීම කිලෝමීටර් වෙනවා. කිලෝමීටර් 5 එකතු කිරීම 625යි මීටර්. ඒතර එකතු කිරීම අයින් කරොත් කිලෝමීටර් 5යි 625යි මීටර්. ප්‍රශ්නාංක 4 30450. 30450 10 ගුණාකාරය තමයි 30000. එhmenan මේකේ 30000 මීටර් එකතු කරන්න එකට කීයක්ද 450. 10ට වඩා අඩු එක. මේක දැන් මීටර් කිලෝමීටර් කරන්න 10ෙන් බෙදන්න. ඒතර මේ අවසාන බිංදු 3 අයින් වෙලා 30යි කිලෝමීටර් එකතු කිරීම 450යි මීටර් වෙනවා. මේක එකතු කිරීම අයින් කරොත් 30යි කිලෝමීටර් 450යි මීටර් වෙනවා. හරිද? ප්‍රශ්නාංක 5ට යම් 12439 මේක ලියනවා 12000 තමයි 10 ගුණාකාරය එකතු කිරීම 439. 12000 එකතු කිරීම 439. මෙන්න මේක 10ෙන් බෙදන්න කිලෝමීටර් කරන්න අවසාන බිංදු 3 අයින් වෙනවා. කිලෝමීටර් 12යි 439යි මීටර් වෙනවා. එතකොට 12යි කිලෝමීටර් 439යි මීටර්. හරි සටහන් කරගමු. හරි ඊට පස්සේ අනුමාත්‍රිකාව ලියා ගන්න දිග නිමානය. දිග නිමානය කිරීම. නිමානය කරනවා කියන්නේ ළමයි ආසන්න අගයක් ගන්න එක. හරියටම මැනලා කියන්නේ නැහැ. දීලා තියෙන අගයක් ආශ්‍රයෙන් ආසන්න අගයකට අනේක. හරිද? දැන් මෙන්න මේ උදාහරණයක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ වාදනයක්. මේ වාදනයේ බීම දාලා තියෙනවා. මේ බලන්න මේ සෙන්ටිමීටර් 2ක් උසට තමයි මේකේ බීම දාලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ අහනවා මේ වාදනයේ උස. වාදනයේ උස සොයන්න. වාදනයේ උස. එහෙම නැත්නම් වීදුරුවේ උස. දැන් මේ බීම තියෙන ප්‍රමාණයේ උස සෙන්ටිමීටර් 2යි. ඊට පස්සේ දැන් මේක මනින්නේ නැතුව අපි නිමානය කරලා උත්තරයක් ගන්න ඕන. ගණනය කිරීමකින් තොරව. හරි. දැන් බලන්න මෙන්න මේ සෙන්ටිමීටර් 2ක් දීලා තියෙන උස මෙන්න මේ ප්‍රමාණයනේ. ඒ ඔයාලා අඩ රූල අරගෙන අඩ රූලෙන් ගන්න මේ දිගට සමාන වෙන විදියට මේ භාජනයේ කොටස් වලට කඩා ගන්න. එහෙනම් අඩ රූලෙන් මෙන්න මේක අපි තුමු ආපු ගාන කියලා. මෙන්න මේ විදියට කොටස් වෙන විදියට මේක මෙහෙම කඩා ගන්න. මේ බලන්න. සමාන කොටස් වෙන විදියට අඩ රූල තියලා මාක් කරගන්න. එතකොට එක සමානව ගන්න පුළුවන්. මේ උසම එන විදියට තමයි මේ සියලුම කොටස් බෙදා ගන්න ඕන. එහෙනම් බෙදුවාම බලන්න කොටස් කීයක් එනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කොටස් 8ක් එනවනේ. එක කොටසක උස සෙන්ටිමීටර් 2යි නම් ඒ වගේ කොටස් 8ක උස සොයන්න. එහෙමනම් මොකද්ද කරන්නේ? සෙන්ටිමීටර් 2 ගුණ කරන්න වෙනවා 8ෙන්. එක කොටසක දිග සෙන්ටිමීටර් 2යි. ඒතකොට මේ වාදනයවා සමාන කොටස් වලට බෙදා ගන්න ඕනේ. ඒකට මොකක් හරි අඩු රූලක් හරි මොකක් හරි පාවිච්චි කරලා සමාන වෙන විදියට කොටස් වෙන් කරගන්න. දැන් එහෙනම් බලන්න කොටස් ගන්න මේව සමාන කොටස් ගන්න කීයක් තියෙද කියලා ගණන් කරලා ගත්තොත් කොටස් 8ක් එනවා. එක කොටසක් සෙන්ටිමීටර් 2යි නම් 8ක හොයන්න 8ෙන් වැඩි කරන්න 8 වරක් 2 16. එහෙනම් වාදනයේ උස එනවා සෙන්ටිමීටර් 16ක්. හරි. ඔක ලියා ගන්න. මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න. වීදුරු තහඩුවක ඝනකම මිලිමීටර් 5යි. වීදුරු තහඩුවක ඝනකම මිලිමීටර් 5ක් වේ. එක මතයක ගොඩ
ගසන ලද එක මත එක ගොඩ ගසන ලද තහඩු 60ක උස සොයන්න. තහඩු 60ක උස සොයන්න. එක තහඩුවක ඝනකම දීලා තියෙනවා මිලිමීටර් 5ක්. ඒ වගේ තහඩු 60ක් මේ විදිහට එක උඩ තියලා තියෙනවා. අපි මේ මම ටිකක් අඳින්නම්. මෙන්න එක තහඩුවක් ওই විදිහට තහඩු ටික එක උඩ එක තියලා තියෙනවා. හරි. මේ විදිහට 60ක් තියෙනවා. මේ සියලුම තහඩු වල ඝනකම සමානයි. ඊළඟ එකක් මිලිමීටර් 5ක් ඝනකමක් නම් මෙන්න මේ තහඩු ගොඩේ උස තමයි අහන්නේ. එහෙනම් මෙන්න මේ ටිකේ උස ඕන. එකක් මිලිමීටර් 5ක් නම් ඒ වගේ 60ක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? 5 වැඩි කරන්න වෙනවා 60න්. මිලිමීටර් 5 වැඩි කරන්න 60න්. මේ ඉන්නේ තහඩු 60ෙම උස. තහඩු ගොඩේ උස. ඉතින් මෙතන වැඩි කරන්න 5 6න් වැඩි කරලා ළඟට බිඳුවක් දාන්න. 5 වරක් අය 30යි මේ බිඳුව දාන 300යි. මිලිමීටර් 300ක් එනවා මේ තහඩු ගොඩේ උස. ඉතින් මේක අපිට පුළුවන් සෙන්ටිමීටර් කරන්න. මිලිමීටර් සෙන්ටිමීටර් කරන්න ළමයි දන්නවා දැන්. මොකද කරන්නේ 10න් බෙදන්න. මිලිමීටර් සෙන්ටිමීටර් කරන්න 10න් බෙදුවා. එතකොට එනවා සෙන්ටිමීටර් 30ක්. ඔන්න එන තහඩුවේ ගොඩේ උස සෙන්ටිමීටර් 30ක් වෙනවා. හරිද? මේ උත්තරේ ඔබ ලියා ගන්න. ඊළඟ අනුමාතුකාව පරිමිතිය. පරිමිතිය. එතකොට මේ පරිමිතිය හොයන්නේ තල රූපවල. හැම තල රූපයකම පරිමිතිය හොයන්නත් බෑ. මේ තල රූපය සංවෘත වෙන්න ඕන. සංවෘතයි කියන්නේ මේ හතර පැත්තෙන්ම වැහිලා තියෙන්න ඕන. විවෘත වෙන්න දැන් මෙන්න මේ විදිහට සංවෘත තල රූපයක මෙන්න මේ පාදවල දිග වටේ පාදවල දිගේ එකතුවට තමයි පරිමිතිය කියලා කියන්නේ. මෙහෙම ලියා ගන්න. සංවෘත තල රූපයක පැති සියල්ලෙහිම පාදවල දිගෙහි එකතුව පරිමිතිය නම් වේ. පරිමිතිය නම් වේ. මම උදාහරණයක් ගන්නවා. මේ බලන්න මේ පාද හතරක් තියෙන තල රූපයක් මේකට කියනවා චතුරාශ්‍රය කියලා. එහෙනම් මෙන්න මේ චතුරාශ්‍රයේ පරිමිතිය හොයන්න ඕන. පරිමිතිය කියන්නේ මොකද්ද? මෙන්න මේ වටේ තියෙන පාදවල දිගෙහි එකතුව. ඒතකොට සම්පූර්ණ වටේම තියෙන පාද සියල්ලෙම දිග එකතුව ගන්න ඕන. දැන් මම මුලින්ම පටන් ගන්නම් මෙන්න මෙතන ශීර්ෂයෙන් මෙහෙ ඉඳලා මෙහෙට යන්න. මේ දිග කීයද? 8යි. ඒ වට කැමති තැනකින් පටන් ගන්න පුළුවන්. මෙන්න මේ වටේ පාදවල දිග එකතු කරන්න ඔක්කොම. මේ පාදේ 8යි සෙන්ටිමීටර් එකතු කිරීම. ඊට පස්සේ මෙතන ඉඳලා මේ දුර 6යි සෙන්ටිමීටර් එකතු කිරීම. මේ දුර 5යි සෙන්ටිමීටර් එකතු කිරීම. මේ දිග මෙන්න මේ ආරම්භයේට මායාව 7යි සෙන්ටිමීටර්. මොන විදිහට සම්පූර්ණ වටයක් යන්න ඕනේ. මේ සංවෘත තල රූපයේ මේ පාදවල සියල්ලගෙම දිගේ එකතුව. එතකොට හරිය දැන් මේ ටික එකතු කරන්න 8යි 6යි 14යි 14යි 5යි 19යි 7යි 26ක් වෙනවා. සෙන්ටිමීටර් 26ක් තමයි එන්නේ. එහෙමනම් ළමයි බලන්න මේකේ ඒකක කියන එක අනිවාර්යෙන් දාන්න ඕන. පරිමිතියේ ඒකක පරිමිතියෙහි ඒකක පරිමිතියේ ඒකක කියන්නේ මේ පාදවල දිග දීපු ඒකකයමයි. පාද සෙන්ටිමීටර වලින් දුන්නොත් ඒකක වෙන්නේ සෙන්ටිමීටර. පාද මිලිමීටර වලින් දුන්නොත් ඒකක වෙන්නේ මිලිමීටර. පාද මීටර වලින් දුන්නොත් ඒකක වෙන්නේ මීටර. පාද කිලෝමීටර වලින් දුන්නොත් ඒකක වෙන්නේ කිලෝමීටර. ඒතර ඔය ඒකක හතරෙන් ඕනම එකක් වෙන්න පුළුවන්. මේ පාදවල දිග දීලා තියෙන විදිහට තමයි මේ පරිමිතියත් එන්නේ. හරි. දිගේ ඒකකම තමයි පරිමිතියට එන්නේ. මෙන්න මේ ගාන ලියා ගන්න. හරි. මේ බලන්න මේ ඍජු කෝණාශ්‍රයක්. මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සොයන්න. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය. ඍජු කෝණාශ්‍රයක් වුණාට පස්සේ ඍජු කෝණාශ්‍රයේ තියෙන සම්මුඛ පාද දිගින් සමානයි. ඒ කියන්නේ එකිනෙකට මුහුණලා තියෙන පාද මේකේ අගයම තමයි මේකත්. මේ පාද දෙක සමානයි. මෙන්න මේ පාද දෙක සමානයි. එකිනෙකට මුහුණලා තියෙන පාද සම්මුඛ පාද දිගින් සමානයි. හරි. හරි එහෙමනම් මේකේ පරිමිතිය කියන්නේ මේ සංවෘත තල රූපයේ මේ පාද සියල්ලේම දිගේ එකතුවනේ. මම මෙතනින් පටන් ගත්තොත් මේ පාදය
10යි සෙන්ටිමීටර් 3යි මිලිමීටර් එකතු කිරීම මේ පාදය 5යි සෙන්ටිමීටර් 8යි මිලිමීටර් එකතු කිරීම නැවතත් මේ පාදය ඒකත් එන්නේ 10යි සෙන්ටිමීටර් 3යි මිලිමීටර් එකතු කිරීම නැවත මේ පාදය නම් මේ දිගම තමයි මේ පාදයට මේ දිගම තමයි මේ පාදයට එන්නේ එහෙනම් මේ පාදේ නම් සෙන්ටිමීටර් 5යි මිලිමීටර් 8යි දැන් බලන්න මේක මේ සෙන්ටිමීටර මිලිමීටර දෙකෙන්ම දීලා හරි එහෙනම් පරිමිති ඒකකත් එන්නේ සෙන්ටිමීටර සහ මිලිමීටර වලින් දැන් මෙන්න මේ ටික එකතු කරන්න ඕන ළමයි එතකොට මෙහෙම තියෙද්දි එකතු කරන්න බෑ මෙන්න මේව එකතු කරන ක්‍රමයක් තියෙනවා මෙන්න බලන ක්‍රමේ සෙන්ටිමීටර් සහ මිලිමීටර් නේ තියෙන්නේ අර විශාල ඒකකයේ මුලින් දාගත්තා මේ පැත්තේ කෙලවරට දාගන්නේ කුඩාම ඒකකය උතන තියෙනවා මේ තියෙන විදියම තමයි හරි දැන් මිලිමීටර් පැත්තේ මේ අගයන් ටික දාන්න පළවෙනි එකේ මිලිමීටර් 3යි ඒකේ සෙන්ටිමීටර් 10යි හරි ඊට පස්සේ දෙවෙනි එකට යන් ඒකේ මිලිමීටර් පැත්තේ 8යි සෙන්ටිමීටර් පැත්තේ 5යි තුන්වෙනි එක 3යි සෙන්ටිමීටර් පැත්තේ 10යි හතරවෙනි එක මිලිමීටර් පැත්තේ 8යි සෙන්ටිමීටර් පැත්තේ 5යි හරි දැන් මෙන්න මේ ටික එකතු කරන්න සාමාන්‍ය එකතු කරන විදිහටම එකතු කරන්න එකේ 8 එක එකතු කරන්න තියෙන්නේ හරි මිලිමීටර් පැත්ත එකතු කරමු මෙතන 8යි 3යි 11යි 11යි 8යි 19යි 3යි 22යි හරි දැන් මම 22 කියලා දානවා 22ක් දාන්න පුළුවන්ද මිලිමීටර් පැත්තේ 22ක් දාන්න බෑ මිලිමීටර් 10ක් ගියගම කීයක්ද වෙන්නේ සෙන්ටිමීටර් එකක් වෙනවා මිලිමීටර් 20ක් ගියගම සෙන්ටිමීටර් දෙකක් එනවා එතකොට මෙන්න මේ දෙක අර පැත්තට අරන් යන්න වෙනවා ඒ කියන්නේ 20ක් අරන් යන්න වෙනවා මිලිමීටර් 20ක් අරන් යන්න 22ක් තිබිලා 20ක් අරන් ගියාම ඉතුරු වෙන්නේ කීයද 2යි ඉතිරි ගාන දාන්නේ මෙතන ඒතර ඉතිරි ගාන මිලිමීටර් පැත්තේ 9 10ට වඩා අඩු සංඛ්‍යාවක් ඉන්න ඕනනේ හරි එහෙනම් දෙකක් ඒතර 20ක් නේ මේකට ගෙනියන්නේ මිලිමීටර් 20ක් ගෙනියනවා කියන්නේ ළමයි මිලිමීටර් 20ක් කියන්නේ සෙන්ටිමීටර් නම් කීයද සෙන්ටිමීටර් 2යි එහෙනම් මේ පැත්තට එනකොට සෙන්ටිමීටර් 2ක් වෙලා එන්නේ හරි 20ක් මිලිමීටර් 20ක් මේ පැත්තට එනකොට සෙන්ටිමීටර් 2ක් වෙනවා දැන් මේ ටික එකතු කරමු එහෙනම් දෙකක් මෙතෙන්ට එකතු කරන්න උඩට පළවෙනි පේලියට 5යි 10යි 2යි 12න් 2 එකක් ඉතිරි 1යි 1යි 2යි 1යි 3යි අම්බ සෙන්ටිමීටර් 32යි මිලිමීටර් 2ක් වෙනවා හරිද මේ පැත්තෙන් අර 22ක් ආව ඒකේ 20ක් මේ පැත්තට එනවා ඒ කියන්නේ දෙකක් එනවා ඉතින් කෙටියෙන් මතක තියාගන්න හැටි 22කින් දෙක මේ පැත්තට යනවා කියලා 22කින් දෙක මේ පැත්තට යනවා කියලා කෙටියෙන් මතක තියාගන්න හැබැයි මිලිමීටර් 20ක් තමයි මේ පැත්තට එන්නේ හරිද සටහන් කරගන්න ඊළඟට බලන්න මෙන්න මේ ප්‍රශ්නේ මේකේ මේ තියෙන ත්‍රපීසියමක් මේ ත්‍රපීසියමේ පරිමිතිය සොයන්න පරිමිතිය ඒ කියන්නේ මේ ත්‍රපීසියමේ පාද සියල්ලේම දිගේ එකතුව සොයන්න. හරි. ඒතකොට මේක බලන්න මේ මීටර් සහ සෙන්ටිමීටර් වලින් තියෙන්නේ. නේද? මීටර් සහ සෙන්ටිමීටර් තමයි සියලුම පාද තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ ටිකේ එකතු කරන්න එපා පාද හතරම. මම මේක මෙහෙම ලියා ගන්නම් මීටර් ලොකු එකකේ මුලින් ඊට පස්සේ සෙන්ටිමීටර් ලියනවා. මේ එක එක යටින් එකතු කරමු. පළවෙනි එක මේක ගන්නම් මීටර් 15යි සෙන්ටිමීටර් 27යි. දෙවෙනි එක මේක මීටර් 7යි සෙන්ටිමීටර් 50යි. ඒතර මේ ලියද්දි මේ එක ස්ථානයකින් එක ස්ථානය වෙන විදිහට ලියන්න. 10 ස්ථානයකින් 10 ස්ථානය ඒ විදිහට ලියන්න. මේක එන මීටර් 30යි සෙන්ටිමීටර් පැත්තේ 8යි. 8 මෙතන ලියන්නේ නැහැ. 8 කියන්නේ එක ස්ථානයෙන් එක ස්ථානය කියන්නේ එක ස්ථානයකින් ඔහොම ලියන්න ඕන. මෙහෙම 8 ලිව්වොත් වැරදි. ඊට පස්සේ මීටර් 6යි මීටර් 6 එක ස්ථානයකින් 75 සෙන්ටිමීටර්. හරි. දැන් මේ ටික එකතු කරමු. මේ පැත්තේ කෙළවරෙන් පටන් ගන්න. 8යි 7යි කියන්නේ කීයද? 15යි. 15යි 5යි 20න් බිඳුව දෙකක් ඉතිරි මෙතෙන්ට දෙකක් එනවා. බලන්න ඊට පස්සේ 5යි 2යි 7යි 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 14යි. 2යි කීයද? 16යි. 160ක් එනවා නේද? ඉතින් ළමයි 160ක් තියාගන්න බෑනේ සෙන්ටිමීටර් පැත්තේ. සෙන්ටිමීටර් පැත්තේ 100ට වඩා අඩු ගාණක් තමයි තියාගන්න පුළුවන්. 160න් එනම් 100ක් අර පැත්තට ගෙනියන්න. 100 ගුණාකාරයක් කරේට ගෙනියනවා. ඒතකොට 100 ගුණාකාරයක්
100ක් මෙහෙට ගෙනිච්චාම මීටර කියන්නේ කීයක්ද? 1ක්. සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර 1ක්. ඒතකොට 160න් 100ක් අර පැත්තට ගියාම ඉතුරු වෙන්නේ කීයද? 60යි ඉතුරු වෙන්නේ. එහෙනම් ඉතුරු ගාන මෙතන දාන්න. එහෙනම් මෙතන මේ 1 ගියා කියලා එහෙම ගන්නත් පුළුවන් ඕන. 60 ඉතුරු කරන්නේ එක මේ පැත්තට යනවා. හරි දැන් මේක එකතු කරන්න. 7යි 5යි 12යි 12යි 6යි 18යි මේ 1යි 19යි 9 එකක් ඉතිරි 3යි 4යි 1යි 5යි 59ක් එනවා. මීටර 59යි සෙන්ටිමීටර 60ක් එනවා. ඊට පස්සේ බලන්න මෙන්න මේ ප්‍රශ්නේ මුලින් ප්‍රශ්න ලියා ගන්න. මෙන්න මේ තියෙන්නේ ඍජුකෝණාශ්‍රාකාර ඉඩමක්. මේක මුලින් ඇඳ ගන්න මේ ඍජුකෝණාශ්‍රයක් ඇඳලා මේක 35යි දිග 35යි පළල මීටර 15 මීටර වලින් ඇඳගෙන මෙහෙම ලියන්න. මෙම ඍජුකෝණාශ්‍රාකාර ඉඩම වටා කම්බි පොටවල් 4ක් ගැසීමට අවශ්‍ය කම්බිවල මුළු දිග සොයන්න. කම්බි පොටවල් 4ක් ගැසීමට අවශ්‍ය මුළු කම්බිවල දිග තමයි අහන්නේ. හරි එහෙනම් මුලින්ම බලමු මේ එක කම්බි පොටක් ගෙවීමට කොච්චර දිගක් ඕනද කියලා. එක කම්බි පොටක් ගන්නවා කියන්නේ මේ මෙන්න මේක දිගේ කම්බි ඇදන් යන්න ඕනනේ. මෙතන ඉඳලා මෙතෙන්ට ඇදන් යනවා කම්බිය. ඊට පස්සේ මෙතෙන්ට ඇදන් යනවා, මෙතෙන්ට ඇදන් යනවා, මෙතෙන්ට ඇදන් යනවා. මෙතන ඉඳලා මෙතෙන්ට ඇදන් යනවා කියන්නේ මෙන්න මේ පාදයේ දිගම නේද? එහෙනම් මේ පාදයේ දිගට සමාන වෙන කම්බි ප්‍රමාණයක් තමයි මෙතන ඉඳලා මෙතෙන්ට යන්නේ. ඊට පස්සේ මේ පාදයේ දිගට සමාන ප්‍රමාණයක් තමයි මෙතන ඉඳලා මෙතෙන්ට යන්නේ 15. ආයේ මෙතන ඉඳලා මෙතෙන්ට මීටර 35යි ආයේ මීටර 15. එහෙනම් එක කම්බි පොටක දිග කියන්නේ මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය තමයි අහන්නේ. ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය තමයි හොයන්න ඕන එක කම්බි පොටක දිග. එක් කම්බි පොටක දිග සමානයි නම් මේකේ පරිමිතිය හොයන්න. සමාන වෙනවා ඍජුකෝණාශ්‍රයේ පරිමිතියට. ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය නම් මේකේ පරිමිතිය වුණා නම් එක පොටක දිග හොයා ගන්න පුළුවන්. හරි පරිමිතිය කියන්නේ මෙන්න මේ පාද ඔක්කොම දිගේ එකතුවනේ 35 මීටර එකතු කිරීම මේක 15යි මීටර. ඉතින් මේකත් කීයද එහෙනම් 35යි නේ ඍජුකෝණාශ්‍රයක් නිසා සම්මුඛ පාද සමානයි 35 මීටර. මේක ආයෙනවා 15යි මීටර. ඔය ටික එකතු කරන්න. මේ ටික එකතු කරාම එනවා 35යි 40යි 50යි 100යි මීටර 100ක් එනවා. එකතු කළා බලන්න. මීටර 100ක් එනවා එක කම්බි පොටක. ඒ වගේ කම්බි පොටවල් කීයද 4ක් ගහන්න ඕනනේ. එහෙනම් තව කම්බි පොටක් ගැහුවත් ඒකේ දිගක් කීයද 100යි. එහෙනම් ඔය හතරෙම දිග හොයන්න. කම්බි පොටවල් හතරෙහි දිග හොයන්න මොකද කරන්නේ? 100 වැඩි කරන්න 4ෙන් එතකොට එනවා 400යි මීටර. මීටර 400ක් එනවා මෙන්න මේ ඉඩම වටා කම්බි පොටවල් 4ක දිග. හරිද? ඔය ටික ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ බලන්න. මෙන්න මේ වගේ දීලා තියෙන තල රූප තුනක්. හරි. මේ තල රූප වල විස්තරයකුත් දීලා තියෙනවා. මේක සමචතුරාශ්‍රයක්, දෙවෙනි එක ත්‍රිකෝණයක්, තුන්වෙනි එක පංචාශ්‍රයක්. මෙන්න මේ තුන දීලා මේකේ පරිමිතියක් දීලා. එක් එක් රූපේ පරිමිතිය දීලා අහන්නේ පාදයක දිග. අර තල රූපයක පරිමිතිය දීලා පාදයක දිග අහන. ඒතර ඔන්න ඔය වගේ වෙලාවට මේ ගාන හදන්නේ මෙහෙමයි. හරි. මේකේ පරිමිතිය 20යි. මේ පළවෙනි එකේ තියෙන සමචතුරාශ්‍රයක්. සමචතුරාශ්‍රයේ පරිමිතිය කියන්නේ මේ පාද හතරෙම දිගනේ. පාද හතරෙම දිගවල එකතුව. ඉතින් සමචතුරාශ්‍රයක් වුණාට පස්සේ ළමයි දන්නවා පාද හතරම දිගින් සමානයි. එහෙමනම් එක පාදයක් තමයි හොයන්න ඕන. පාද හතරම දිගින් සමාන නිසා පාද හතරෙම එකතුව 20යි. පාද හතරෙම එකතුව සෙන්ටිමීටර 20යි නේ. පරිමිතිය කියන්නේ පාද හතරෙම දිග එකතුවනේ. මේක එකතු කිරීම, මේක එකතු කිරීම, මේක එකතු කිරීම, මේ හතරම එකතු කරාම තමයි පරිමිතිය එන්නේ. ඒක 20යි නම් එකක් හොයන්න මොකක්ද කරන්නේ? පාද හතරම දිගින් සමානයි ඉඳ එකක් හොයන්න හතරෙන් බෙදනවා. 20 හතරෙන් බෙදුවාම 5 එනම් එක පාදයක් සෙන්ටිමීටර් 5ක් එන. ඊළඟ බලන්න මේ ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මම මේ සලකුණු දාලා තියෙන ඉරි කෑලි දෙක දෙක. ඒ කියන්නේ පාද තුනම සමානයි කියන එක. දැන් මෙතන ඉරි කෑල්ල ගාවේ පාද හතරම සමානයි. සලකුණක් ඒක. දැන් මේකේ පාද තුනම සමාන ත්‍රිකෝණයක් තියෙන මේකේ පරිමිතිය දීලා. පරිමිතිය 60යි නම් ළමයි පරිමිතිය කියන්නේ මේ පාද තුනේම එකතුවනේ. ඉතින් පාද තුනම සමානයි නම්
පාද තුනේම එකතුව 60යි නම් එක පාදයක් හොයන්න මේක පාද ගානෙන් බෙදන්න. 63න් බෙදන්න එනවා 20ක් මීටර් 20ක් එනවා. ඒක මීටර වලින් තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට යම් ඒක පංචාශ්‍රයක්. පංචාශ්‍රයක් කියන්නේ පාද පහක් තියෙන බහුආශ්‍රයක්. එහෙම නැත්නම් තල රූපයක්. හරි. දැන් මේකේ පාද පහම දිගින් සමානයි. ඒතර මම මේ සංකේතයක් දාලා තියෙනවා. මේ පේනු නේද? ඒ කියන්නේ පාද පහම දිගින් සමානයි. පාද පහම දිගින් සමාන පංචාශ්‍රයේ පරිමිතිය දීලා තියෙන 150යි. ඒ කියන්නේ පාද පහේම එකතුව 150යි. එහෙනම් පාද එකක දිග හොයන්න 150 බෙදන්න 5න්. ඒතර එනවා කීයක්ද? 35යි මේ තියෙන්නේ මිලිමීටර වලින්. හරිද? 30යි නේ මිලිමීටර 30යි. මිලිමීටර 30යි. සෙන්ටිමීටර වලින් ගත්තොත් සෙන්ටිමීටර 3යි. මේක 10 බෙදුවා නම් සෙන්ටිමීටර වෙනවනේ. සෙන්ටිමීටර වලින් නම් 3යි. ඊළඟ ප්‍රශ්නය පහත ලියාගන්න. පහත දැක්කෙන ත්‍රිකෝණාශ්‍රයේ පරිමිතිය. පරිමිතිය සෙන්ටිමීටර් 70කි. එහි පළල සෙන්ටිමීටර් 5ක් නම් එහි දිග සොයන්න. හරි. දැන් මෙන්න මේකේ පළල දීලා තියෙනවා 5යි. පරිමිතියක් දීලා තියෙනවා 70යි. මේ ත්‍රිකෝණාශ්‍රයේ දිග තමයි අහන්නේ. දැන් ළමයි මේක අනිවාර්යෙන් මෙහෙම දුන්නොත් රූප සටහන ඇඳ ගන්න. දැන් මේක මම රූප සටහන දුන්නා. මේ පළල 5යි නම් මෙතනත් කීයද ළමයි? ත්‍රිකෝණාශ්‍රය කරන සම්මුඛ පාද දිගින් සමානයි. මේක 5 නම් මේකත් 5යි. හරිද? හරි. එහෙනම් මේ පළල දෙකෙහි දිග පළල දෙකෙහි එකතුව කීයද? ඔන්න පළල දෙකෙහි එකතුව මම ගන්න කීයද? 5 එකතු කිරීම 5යි 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 10යි. පළල දෙකේ එකතුව ආව සෙන්ටිමීටර් 10යි. පළල පාද දෙකේ එකතුව ආව සෙන්ටිමීටර් 10යි. හරි. ඒතර පරිමිතිය කියන්නේ මේ හතරෙම එකතුවනේ. දැන් දෙක එකතුව ආව 10යි. එහෙනම් අනිත් දෙකේ එකතුව කීයක් එන්න ඕනද? මේ දෙක එකතුවත් එකතු කරාට පස්සේ 70ක් එන්න ඕනනේ. හරිද? හරි. එතකොට ළමයි හිතන්න බලන්න මේ ඔක්කොම 70යි නම් පාද හතරෙම දිග 70යි නම් පළල පාද දෙකේ දිග 10යි නම් දිග පාද දෙකේ දිග හොයන්නේ කොහොමද? දිග පාද දෙකෙහි දිග හොයන්නේ කොහොමද? දිග පාද දෙකේ දිග හොයන්නේ මෙන්න මේ පරිමිතියෙන් පළල පාද දෙකේ දිග අඩු කරන්න. එහෙනම් 70න් 10ක් අඩු කරන්න. එළම පාද හතරෙම දිගනේ 70. ඒකෙන් මේ දෙකේ එකතුව 10යි නම් මේ දෙකේ එකතුව හොයන්න මුළු ගානෙන් මෙන්න මේ දෙන්නගේ එකතුව අඩු කරා නම් හරි. මුළු ගානෙන් පළල දෙන්නගේ එකතුව අඩු කරන්න. එතකොට දිග දෙන්නගේ මෙන්න මේ දෙකේ එනවා. මුළු ගානෙන් මේ දෙක අඩු කරාම මෙන්න මේ දෙකේ එන්නේ. හරිද? එහෙනම් දිග පාද දෙකේම දිග එනවා. දෙකේම දිග එකතු වෙනවා. දිග එකතුව. තොර 70න් 10ක් අඩුනා වෙනවා 60. ඔන්න දිග දෙකේ එකතු වෙනවා 60. ওই දෙකේනේ. එහෙමනම් එකක් හොයන්න දෙකෙන් බෙදන්න 60 බෙදන්න දෙකෙන් 30 සෙන්ටිමීටර එනවා. දිග සෙන්ටිමීටර 30ක් එනවා එතකොට. ඔන්න නිකන් දැන් බලමු 30යි මේකත් 5යි 35යි ආයි 30යි 60යි 35යි 30යි කියන්නේ 65යි 1යි 75යි 70යි. හරි. ඔක ලියා ගන්න. හරි. මේ පාඩමට කරන අවසාන ගණන් දෙක. බලමු මෙන්න මේ රූප සටහන් දෙකක් තියලා තියෙනවා. මෙන්න මේ දෙකේ පරිමිතිය සොයන්න. මුලින්ම මෙන්න මේක බලන්න. මේකේ පරිමිතිය සොයන්න. ඉතින් බලන්න මේ සංයුක්ත තල රූපයක් මේ තියෙන්නේ. මේකේ මේ පාදයේ තියෙන 30යි මේ පාදය 20යි. පරිමිතිය කියලා කියන්නේ මේ පාද ඔක්කොගෙම එකතුවනේ. මේක එකතුව මේක එකතුව මේක ඔන්න පාද ඔක්කොම එකතු කරන්න. ඒතර පාද කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. 2යි දීලා තියෙන. අනිත් ඒවා දීලා නැහැ. දැන් මේ පාදයේ දිග දන්නවනේ. ඒකම ලියා ගන්න. මෙතනින් පටන් ගන්න. මේ පාදයේ 30යි. 30 එකතු කිරීම සෙන්ටිමීටර එකතු කිරීම ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ටනේ පිළිවෙලට ගන්න. ඒතකොට 20යි සෙන්ටිමීටර එකතු කිරීම හරි. දැන් මේව යටට ලියලා එකතු කරත් කමක් නැහැ. මෙහෙම සෙන්ටිමීටර කියලා ලියලා එකතු කරත් කමක් නැහැ. 30 මේක 20 හරි. දැන් මෙතනින් පටන් ගත්තා මේක ගත්තා. දැන් මෙන්න මේ පාදේ ඕන. මේ පාදේ දන්නේ නැහැ. හරි.
මේ පාදේ දන්නෙත් නැහැ, මේක දන්නෙත් නැහැ, මේක දන්නේ නැහැ. හැබැයි ළමයි දැන් මම මෙන්න මේ පාදය මෙන්න මේක මම මෙතෙන්ට ගේනවා. දැන් හිතලා බලන්න. මේ පාදය මෙතෙන්ට අදිනවා. දැන් මෙන්න මෙතන තිබ්බ එක මම මෙතෙන්ට ඇද්දා. බලන්න කරපු දේ. දැන් මෙතන නැහැ. මෙතන තියෙන එක්කෙනා මම මෙතෙන්ට ඇද්දා. මේක දැන් කඩේකින් දාමු. ඔන්න එතන තියෙන එක්කෙනා මම මෙතෙන්ට ඇද්දා. හරිද? මෙයා මෙතෙන්ට ඇද්දා. ඒ දිගමනේ තියෙන්නේ. මේ දිගයි සමානයිනේ ඍජුකෝණාශ්‍රය. එහෙනම් මෙතන තියෙන දිග මෙතෙන්ට ඇද්දා. ඔන්න ඒක දැන් එතෙන්ට සම්පූර්ණ වුණා. දැන් මෙතන දිග නැහැ. ඊට පස්සේ මම මෙන්න මේ දිග මෙතෙන්ට අදිනවා. ඔය ඇතුළට ගියපු කොටස් එළියට ගන්න. මේක මෙතෙන්ට අදිනවා මේ. ඒක එතකොට වාට පේනවා මේ දිගයි සමානයි. හරියටම මෙතන සම්පූර්ණ වෙනවා. එතකොට මෙතනත් ආයේ ඉතුරු වෙන්නේ නැහැ. ඒකනේ මෙතෙන්ට ගත්තේ. ඔන්න කරපු දේ බලන්න. මෙතන තියපු පාදය මෙතෙන්ට ඇද්ද. එතකොට මෙතෙන්ට ගන්නට ඇවිල්ලා ඒ දිගම සමාන වුණා. මේක මෙතෙන්ට ගත්තා. එතකොට මෙතන එක නැති වෙනවා. ඔන්න බලන්න දැන් වෙච්ච දේ. දැන් මේ ඍජුකෝණාශ්‍රයක් නේද හැදුනේ? ඔව් ඍජුකෝණාශ්‍රයක් තමයි හැදුනේ. එහෙනම් මේ දිග 20යි නම් මේ දිගත් කීයද? මේ දිගම තමයි. ත්‍රිකෝණාශ්‍රයක සම්මුඛ පාද සමාන එක 30යි. මේක 20 නම් මේකත් කීයද? 20යි. දැන් ඔන්න ඔය ටික එකතු කරා. 0යි 3යි 6යි 8යි 2යි 10යි සෙන්ටිමීටර් 100ක් එනවා. කියන්නේ මීටර එකක්. හරිද? ඔන්න කරපු විදිය හොඳට මතක් කරගන්න. මේ දිග මම මෙතෙන්ට ගත්ත හේතුව මේ දිගයි සමානයි. අදින්නම අවශ්‍ය නැහැ. කෙනෙක්ට හිතන්න පුළුවන් නම් මේ දිගයි සමානයිනේ. එහෙනම් මේකේ එකතුව මේ සම්පූර්ණ දිග සමානයි 20 කියලා. එහෙම නැත්නම් මේ දිගයි සමානින්ද මේ දිගයි එකතු කරාම 30යි කියලා ගන්නත් පුළුවන්. හරිද? මම කරේ මේ දිග මෙතෙන්ට ඇද්ද මේක මෙතෙන්ට ඇද්ද. එහෙනම් ඔන්න ඒක හරි. ඊට පස්සේ බලමු මේ ගන්නට යන්න. දැන් මේක කොහොමද කරන්නේ? හරි ඒකෙත් බලමු මම මෙන්න මේ දිග ගන්න මෙතෙන්ටම කෙලින්ම මේ පිටත රේඛාවටම අදිනවා. මේ දිග මෙතෙන්ට ගන්නවා කියන්නේ ඔන්න ඔහමනේ ඉන්නේ. ඒතර මේක දිග නැති වෙන්නේ. හේතුව මේ දිගයි සමානයි. මේකමනේ මෙතෙන්ට ගන්නෙ. එහෙනම් මෙතන එක නැති වෙනවා. ඊළඟට දැන් මේකත් මෙතෙන්ට මේ ඡේදනය වෙලා අනිතියේ මේක ගේන මෙතෙන්ට මේ දිග මෙතෙන්ට ගෙනියනවා. ඔන්න බලන්න එහෙනම් ඕකත් ඔන්න මෙතෙන්ට ගෙනිච්ච. දැන් මෙතන ඉඳලා තමයි දැන් එකට මෙතන සම්බන්ධ වෙනයි. මේ බලන්න මෙතෙන්ට ගෙනිච්චාම විතර මේකත් නැති වෙනවා. හරි. මේක මෙතෙන්ට ගෙනිච්ච මේක මෙතෙන්ට ගෙනිච්චා. ඊළඟට මේ පැත්තෙන් බලමු. මෙන්න මේ රේඛාව මෙතෙන්ට අරන් යනවා. මෙහෙම අරන් යනවා. එතකොට ඔන්න ඔහම එනවා. ඊට මේක නැති වෙනවා. මම ඒක කඩේරින් අඳින්නම්. මේ රේඛාවත් මෙතෙන්ට ගේනවා. එතකොට ඔන්න ඔය විදිහට මේකට සම්බන්ධ වෙනවා. ඒතර මේකත් නැති වෙලා යනවා. ඔන්න ගෙනාපු කෑලි ටික. මේක මෙතෙන්ට ගෙනිච්චා, මේ රේඛාව මෙතෙන්ට ගෙනිච්චා, මේ රේඛාව මෙතෙන්ට ඇදගෙන ආවා, මේ රේඛාව මෙතෙන්ට ඇදගෙන ආවා. දැන් මේ බලන්න මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේ? සමචතුරස්‍රයක් තමයි හැදිලා තියෙන්නේ. හරි දැන් කර මේ මැද කෑලි ටික නෑනේ ඒවනේ පිටතට ගෙනාවේ. ඉතින් සමචතුරස්‍රයක පරිමිතිය හොයන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඒ කියන්නේ මේ පාද හතරෙම දිගේ එකතුව සියලුම පාද දිගින් සමානයි. හරිද? එහෙනම් මේක 20 නම් මේකත් 20යි. මේ සමචතුරස්‍රයම වෙන්න ඕනේ. මේක ඍජුකෝණාශ්‍රයක් වුණා නම් මේ පාදයේ දිග මේ පාදයට සමානයි. මේකේ පාදයට මේක සම්මුඛ පාද සමානයි. ඒතර මේකේ ඔක්කොම 20 ගානේ. 20 එකතු කිරීම 20 එකතු කිරීම 20. ඒතර ඔක්කොම එකතු වුණාම එනවා සෙන්ටිමීටර් 80ක්. සෙන්ටිමීටර් 80ක් එනවා. හරිද? හරි. ඔය ටික සටහන් කරගන්න. ළමයි එහෙනම් මේ පාඩම මෙතනින් අපි අවසන් කරමු. මේ පාඩමට අදාළ අපි සියලුම තියරි සාකච්ඡා කරා. ඒ වගේම ඊට අදාළ ගැටලුත් සාකච්ඡා කරා. හරි. ඉතින් ඔයාලා මේ පොතේ තියෙන අභ්‍යාස ටික අරගෙන නැවතත් පාඩම හොඳට බලලා මේ අභ්‍යාස සියල්ලම කරන්න. හරිද? ඊට පස්සේ තව පාස් පේපර්ස් වල තියෙනවා නම් ඒවත් හොයාගෙන ඒකේ ගැටලු ටිකත් කරන්න. හරි නේද? එහෙනම් සියලු දෙනාටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අපි පාඩම මෙතනින් අවසන් කරමු. වෙනත් පාඩමකින් නැවත හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්.